සියලු දෙනාද සිත්නෙත් අසපුවෙන් මිහිරි බුදුබණ පදයක් අසන්නට සූදානම් වෙලා ඉන්න ඔබ ශාන්ත සිතක් ඇති කරගෙන මේ වෙලාවේ මේ උතුම් බණ පදය ශ්‍රවණය කරන්න ඔබ සියලු දෙනාට ඒ වාසනාව ලැබේවා. අද මේ උතුම් ධර්ම දානය ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සමන්ති ගුණරත්න මැතිණියගේ උපන්දිනය නිමිති කරගෙන එතුමිය බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දානමේ පින්කම බොහෝ දෙනාට ලබා දීලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් ඒ ප්‍රාර්ථනාවෙන් තමයි මේ උතුම් ධර්ම දානය ලබා දෙන්නේ. දැන් අපි සියලු දෙවියන්ටත් මේ උතුම් බණ පදය අසන්නට ආරාධනා කරමින් ධර්ම දේශනාව පටන් ගනිමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා साधु 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 नमो तस्ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුසංවිහිත කම්මන්තා සංගහිත පරිඤ්ජනා භන්තු මනාපං චරති සම්භතං අනුරක්ඛති සද්ධා සීලේන සම්පන්නා වදඤ්ඤෝ වීතමච්ඡරා නිච්ඡං මග්ගං විසෝධේති සොත්තානං සම්පරායිකං ඉච්ඡේතේ අට්ඨ ධම්මාච යස්සා විඤ්ඤන්ති නාරියා තම්පි සීලවතින් ආහු ධම්මට්ඨං සච්චවාදිනින් සෝලසාකාර සම්පන්නා අට්ඨංග සුසමාගතා සාතාදිසි සීලවති උපාසිකා උප්පඤ්ඤන්ති දේවලෝකං මනාපන්ති තී සද්ධර්මය ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකයකට එකම සැනසීම උනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. අන්ධ මන්ධ වී ගිය සිත් සතන් සදා කල්හි සුවයෙන් පුරවාලු
බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුගේම ජීවිතයට ශාන්ත අරුතක් ලබා දුන්නා. හිතන්න බැරි මිනිසුන්ට හිතන්න පුරුදු කළේ බුදුරජාණන් වහන්සේ. අරමුණක් නැතිව ඉබාගාතේ ඇවිදගෙන ගිය උදවිය සැබෑ අරමුණකට ප්‍රවේශ කරවලා ඔවුන්ගේ ජීවිත අර්ථාන්විත කළා. ධර්මයෙන් සැනසුන ජීවිත අපමණයි. බුදුරජාණන් වහන්සේ කාටත් සමසේ සලකපු ශාස්ත්‍රෝන් වහන්සේ. ඉතිහාසයේ පටන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ රාවය දිගන්තයේ පැතිර ගියේ මීදුම් වලාවක් ඒ දෙස පැතිර යනවා වගේ. බුදුරජාණන් වහන්සේගේ මිහිරි හඬ, අභිනීල නෙතු සංගල, රන්වන් පාට ශ්‍රී ශරීරය, කාරුණික ඔවදන්, මේ සියල්ලම මිනිසුන්ගේ සිත් ඇද බැඳ තබන පින් ලකුණු බවටයි පත් උනේ. මිනිසු පමණක් නෙමෙයි, දෙවියන් පවා බුදුරජාණන් වහන්සේට හරිම ආදරෙයි, අවනතයි. ඒ විතරකුත් නෙමෙයි, බ්‍රහ්ම රාජවරුත් බුදුරජාණන් වහන්සේට හරිම ආදරෙයි, අවනතයි. හිස නමා දුටු තැන වන්දනා කරනවා. ගම්මානවලට පිණ්ඩපාත වඩිනකොට බුදුරජාණන් වහන්සේ හැමෝටම සමසේ සැලකුවා. දුප්පත් පොහොසත් බෙහෙදයක් ඒ තථාගතයන් වහන්සේට තිබුණේ නැහැ. කවදත් කාටත් සමාන කරුණාවකින් පිහිට වෙච්ච නිසා දුගී මගී යාචකයාගේ පටන් මහා මෙදුරුවල ජීවත් වෙච්ච රජවරු දක්වා බුදුරජාණන් වහන්සේට පුදුම සෙනෙහසක් දැක්ුවේ. ඔය අතර බුදුරජාණන් වහන්සේගේ කීර්ති ഘോഷාව ඉවසන්නට බැරි කෙනෙක් දෙන්නෙක් හිටියා තමයි. හැබැයි අවසානයේ ඔවුන් පවා තේරුම් ගත්තා අපි මේ වරදවාගෙනයි තියෙන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන. එහෙම තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා වැරදි අවබෝධය නිවැරදි කරගත්තා. විශේෂයෙන් ඉන්දීය සමාජයේ හිටපු බොහෝ බ්‍රාහ්මණවරු කාලාන්තරයක් තිස්සේ වැරදි මතවල හිර වෙලා ජීවිතේ වර්ධවාගෙනයි හිටියේ. ඒ ඇත්තෝ ජන සමාජයේ බලය පවත්වන්නට අනේක විද මිත්‍යා මතාන්තර පළට කරා නැත්නම් ව්‍යාප්ත කළා. බොහෝ දෙනාට හරි මාවතක් යහපත් මඟ පෙන්වීමක් නොමැතිකම නිසා අකමැත්තෙන් නමුත් ඒ මතවල හිර වෙලා ඉන්නට සිද්ධ වුණා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කාගේවත් හිත රිද්දන්නට, කාගේවත් හිත කලබන්නට, අස්ථානයේ භීතියක් ඇති කරන්නට ධර්මය දේශනා කළේ නැහැ. ජනයා නැලවීම පිණිසත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ නැහැ. යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටන උදාර ගුණයක්. කියන්නේ යමක්ද බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් මතුව පෙනෙන්නේ ඒ දෙයමයි. ජීවිතයෙන් මතුවලා පෙනෙන දේ ඒ විදිහටම කතා කරන ශාස්ත්‍රෝන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. ශ්‍රාවකයන්ගෙන් අමුතු ආරක්ෂාවක් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ නිසා රැකවරණයක් ලැබුවා මිසක් ශ්‍රාවකයන් හේතු කරගෙන මම සිල්වතෙක්ක ගුණවතෙක්ක කියලා කොයියම්ම වේලාවක හෝ බුදුරජාණන් වහන්සේට පෙනී සිටින්නට උවමනා වුණේ නැහැ. ඊට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ඒකෝ සම්මා සම්බුද්ධෝ හුදකලාවේ ගුරුහරුකම් ලබා ගැනීමකින් තොරවයි සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් උනේ. බුදුරජාණන් වහන්සේට ගුරුවරයෙක් හිටියේ නැහැ. බෝසත් අවධියේ සිද්ධාර්ථ කුමරුවාණන් හැටියට රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවල කල්ගත කරද්දි පවා
කිසිම ගුරුවරයෙක් හිටියේ නැහැ. මහබෝසතාණන් වහන්සේ නමක් මේ ජීවිතයේදී කිසි කෙනෙකුගේ පාමුල හිස නමන්නේ නැහැ. අසිත කාලදේවල තාපසතුමා එදා සුද්ධෝදන මහ රජතුමාගේ රජමාලිගාවට වැඩම කළා. අප මහ බෝසතාණන් වහන්සේ දැක බලා ගන්නට මේ මිහි මඩලට පහළ වූ මොහොතේ සුදවුන් මහ රජාණන් මහා බෝසත් පුතණුවන් වඩාගෙන කාලදේවල තාපසතුමාට වන්දනා කරන්න කියලා පුතාට එහෙම නැත්නම් මහ බෝසතාණන් වහන්සේට ප්‍රකාශ කළාට පස්සේ මහ බෝසතාණන් වහන්සේගේ සිරිපා පියුම් කැරකිලා කාලදේවල තාපසතුමාගේ ජටා මඩලුවල පිහිටියා. තාපසතුමා බලනවා මට දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ උදවිය පවා নমස්කාර කරනවා. සුදවුන් රජුත් මට වඳිනවා. මිනිස් ලෝකේ සියලු දෙනාම වගේ කාලදේවල තාපසතුමාට බුහුමන් දක්වද්දී මේ පුංචි පුතාගේ සිරිපතුල් ඇයි මගේ ජටා මඩලුවල පිහිටියේ. මෙහෙම බලනකොට දැකවදාලා මෙසේ උතුමන් වහන්සේ නමක් නෙමෙයි. මෙහෙම දැන් පිය රජතුමාගේ දෑතේ වැඩ සිටියට අනාගතෙහි තුන්ලොවක් සනසන අසහාය මුනි රජාණන් ලෝතුරා බුදුරජාණන් බවට පත්වන්නේ මේ බෝසත් පුතණුවන්. කාලදේවල තාපසතුමා දනින් වැටි මොළ කැටි සිරිපා පියුම් වන්දනා කරද්දී පිය මහ රජතුමත් දනින් වැටි තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කළා රජමාලිගාවේ ඉන්න කුඩා කාලයේදී පවා. එනිසා බුදුරජාණන් වහන්සේට මේ ජීවිතයේ කිසිම ගුරුවරයෙක් හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ විසින්ම තම චින්තනය හසුරුවා ගත්තේ මහා පුදුමාකාර මාවතක. කාටවත් හිංසාවක් නැති අවිහිංසාවාදී මාවතක. බුදුරජාණන් වහන්සේ හිතපු සිටිවිලි පූජනීයයි. බුදුරජාණන් වහන්සේ කතා කරපු වදන්වල අද පවා පූජනීයයි. බලන්න අපි උදේ හවා මොනතරම් ආදරයෙන් ඒ ධර්මයේ සජ්ජායනා කරනවද? මේ මොහොතේ පවා මොනතරම් හිතට මිහිරක් දැනෙනවද බුදුරජාණන් වහන්සේ ගැන කතා කරද්දී? යම් විදියකින් ඔබේ netuwagට ඒ සොඳුරු රූපය දර්ශනය වුණොත් අහෝ මොනතරම් වාසනාවක් ජීවිතයට ලැබෙයිද? ඔබට දැන් සිද්ධ වෙනවා ඒ බුදු ගුණ අසා සිතා ඒ බුදුරජාණන් වහන්සේ සිතින් මවමවා බලන්න. එය භාවනාවක් කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශ්‍රී ශරීරයේ ලෝකේ කාටවත් නොපිහිටන අසිරිමත් පින් ලකුණු දෙතිසක් පිහිටා පැවතුණා. ඒවට කියන්නේ මහා පුරුෂ ලක්ෂණ කියලයි. ඒ විතරක් නෙමෙයි 80ක් අනුව්‍යංජන ලක්ෂණ වලින් තථාගත ශ්‍රී ශරීරය හැදගැන්විලයි තිබුණේ. මෙවන් අසිරිමත් පින් ලකුණු දරාගෙන දුගී මගී යාචකයෙක් ළඟට නමුත් නියතමානීව වඩිනකොට ඒ ඇත්තන්ට මොන තරම්නම් හිතේ පිරීමක් ඇති වෙන්නට ඇතිද? ශාක්‍ය කුලයේ උපන් අසහාය මුනි රජාණන් වහන්සේ මගේ පැල්පතටත් වැඩම කළානේ. මා ඉදිරියටත් වැඩම කළානේ. මා පූජා කළ අහිංසක දානය, දුප්පත් දානය සිනහමුසු මුහුණින් පිළගෙන වැළඳුවානේ. මෙහෙම හිතෙන්නට ඇති. බුදුරජාණන් වහන්සේ රජමැදුරු වලට වඩිනකොටත් සම ශ්‍රද්ධාවකින්, සම ගුණයකින්, සම කරුණාවකින්මයි වැඩම කළේ. රජමැදුරු වල හිටපු රාජකීයයන් සිංහාසනයේ පනවා ඉදිරිපත් කළත් යම්සේ දුගී පැලක, අතු පැලක, තන ඇතිරියක වාඩි වෙන්නේ යම්සේද ඒ මානසිකත්වයෙන්මයි, ඒ මනෝභාවයෙන්මයි රජ අසුනේ තථාගතයන් වහන්සේ වාඩි උනේ. සම කරුණාව, සම මෙත්සිත, සම මුදිතාව, සම උපේක්ෂාව ලෝතුරා බුදුරජාණන් වහන්සේට අසිරිමත් ලෙස පිහිටා පැවතුණා. ධර්ම දේශනා කරද්දී හැමෝගෙම හිත් දෙස පළමු කොට බලනවා. මා අද වදාරන මේ ධර්මය මේ ඇත්තන්ට යහපත්
ප්‍රතිඵල ලබන්නට හේතු වෙනවද? ඇයි යහපත් කිව්වේ? බුදුරජාණන් වහන්සේ බලනවා සමහර කෙනෙක් ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ගැන සිතා පැහැදිලා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ගැන සැක උපදවලා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තියෙන්නේ සැබවින්ම ධර්මය අසන්නට නෙමෙයි තථාගතයන් වහන්සේගේ චතුර කතිකත්වේ බලන්න. ඉතින් මේ විදිහට ආපු අයටත් යහපතක් කරන්නට උවමනා නිසා බුදුරජාණන් වහන්සේ ඒ අයගේ සිත් දෙස බලනවා. බලාවදාරලා ඉන් අනතුරුව හැමෝගෙම සිත්වලට ආමන්ත්‍රණය කරන්නාක් බඳුව ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. දිනක් විශාකා මහා උපාසිකාව අප භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා වැඳ පුදා ගන්නට විශාකා මහා උපාසිකාව විසින්ම ඉදිකර පූජා කරන ලද සකසා පූජා කරන ලද මිගාර මාතු ප්‍රාසාදයට එහෙම නැත්නම් පූර්වාරාමයට පැමිණියා. විශාල සේවක පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා සිරිපාපියුම් වන්දනා කළා. කල්ප ගණනක් පුරාවට විශාකා මහා උපාසිකාව පෙරුම් පුරාගෙන එකම සිතකින් එකම සිතවිල්ලකින් ආපු කෙනෙක්. අනාගතයේ පහළ වෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි අග්‍රදායිකාව වන්නට මට පින් පෑදේවා කියලා ඇය බුදුපසේ බුදුමහරහත් උතුමෝ අභිමුව මහා දානයන් පවත්වලා කල්ප ගණනක් සීලාදී ගුණ එකම සිතකින් ආරක්ෂා කරලා ප්‍රාර්ථනා කළා. ඇගේ ප්‍රාර්ථනාව අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි ඉෂ්ට වුණා සිද්ධ වුණා. එයින් ඇය අපමණ තෘප්තියකට සතුටකටපත් වුණා. බොහෝ පින් රැස් කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට හරිම ආදරයෙන් සැලකුවා. සැබැත් නුවරට පැමිණි ස්වාමින් වහන්සේ නමක් විශාකාවගේ සිටුමැදුරේ දානයක් වළඳලා නැහැ කියලා අසන්නට ඇය කැමති වුණේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගෙන් වරයන් ඉල්ලා සිටියා. ස්වාමීනි දසබලධාරී බුදුරජාණන් වහන්සේ මේ සවැත් නුවරට ආගන්තුකව පැමිණෙන යම් භික්ෂුවක් වේනම් ස්වාමින් වහන්සේ නමක් වේනම් මගේ නිවසට දන්හලට වැඩමවාගෙන ගොහින් දන් හැන්දක් පුදන්නට මට වරයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් අවසර ලබා දුන්නා. විසාකාව කළ පින් නැති උදාර උතුම් කාන්තාවක් නිසා. විශාකාව එදා බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් වන්දනා කරලා එකස්පතක වාඩි වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ පුරසඳ පරයන අලංකාරයෙන් බබලන මුව මඩල දෙස. ඒ වෙලාවේ සිරි මුව මඩල විවර කරලා විසාකාවට වදාලා චතෝහි කෝ විසාකේ ධම්මේහි සමන්නාගතෝ මාතුගාමෝ ඉද ලෝක විජයාය පටිපන්නෝ හෝති. විශාකාවෙනි මේ මිනිස් ලෝකේ උපන් කාන්තාවක් කරුණු 4කින් යුක්තව මේ ජීවිතය සකසා ගත්තොත් එයාට මේ ජීවිතය දිනන්නට පුළුවන්. වෙන විදිහකින් ප්‍රකාශ කළොත් මේ මිනිස් ජීවිතය තුල සාර්ථක වූ දියුණුවක් කරාම යන කාගෙත් හොඳින්ද දිනාගත් ආදර්ශමත් කාන්තාවක් වෙන්න පුළුවන්. මේ ජීවිතයේදී ඇයට අපමණ කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ගරු කරනවා. ඇය පූර්වාදර්ශයක් කරගන්නව මුළු වනිතා සමාජයම මෙන්න මේ කරුණු 4ෙන් සමන්වාගත වුණොත්. බුදුරජාණන් වහන්සේ වදාරනම කතමේහි චතෝහි මොනවද විශාකාවනි ඒ කරුණු 4. ඉද්ධ විසාකේ මාතුගාමෝ සුසංවිහිත කම්මන්තෝ හෝති. විශාකාවෙනි යම් කාන්තාවක් මනාව කටයුතු සංවිධානය කරමින් තම ගෙදර නැත්නම් තම නිවසේ කටයුතු කළමනාදෑ තම ස්වාමියා කරන දේවල් මනාව විමසා බලා කලට වේලාවට සම්පාදනය කරනවා. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය සංගහිත පරිජනා. නිවසේ සිටින ඒ කාන්තාව නැත්නම් කුමාරිකාව තමා ඇසුරු කරන සියලු දෙනාටම මනාව සලකනවා. බොහොම මෛත්‍රියෙන් ආදරයෙන් අනුකම්පාවෙන් සලකනවා.
ඒක දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය භත්තු මනාපං චරති. ස්වාමි පුරුෂයාට ඊ타ත්ම කැමැත්තෙන් ආදරයෙන් ස්වාමි පුරුෂයා කැමති දේ පමණයි සිද්ධ කරන්නේ. ස්වාමියාට ප්‍රියමනාප ලෙස හැසිරෙනවා. එය තුන්වන කාරණය. හතරවන කාරණය තමයි සම්භතං අනුරක්ඛති. රැස් කරපු දේවල් ආරක්ෂා කරනවා. ස්වාමියා හම්බ කරන දේවල් ආරක්ෂා කරනවා. මේ කරුණු හතර ප්‍රථම කොට දේශනා කරලා ඉන් අනතුරුව විස්තර වශයෙන් ඇයට බුදුරජාණන් වහන්සේ විසින් ඊ타ත්ම ප්‍රණීත ධර්ම කරුණු පරයායක් විස්තර වශයෙන් විවරණය කරමින් දේශනා කරලා ඇයට ඇගේ දහම් පිපාසය සංසිඳවන්නට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිහිට වුණා. කතංච විසාකේ මාතුගාමෝ සුසංවිහිත කම්මන්තෝ හෝති. විසාකාවෙනි කොහොමද මාගමක් එහෙම නැත්නම් කාන්තාවක් මනාකොට කටයුතු සම්පාදනය කරන්නේ? මනා කර්මාන්ත යහපත් කර්මාන්ත ඇතිව කොහොමද ඇය කටයුතු කරන්නේ ගිහි ජීවිතයේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද විසාකේ මාතුගාමෝ විසාකාවනි කාන්තාවක් යේතේ භත්තු අභ්‍යන්තරා කම්මන්තා උන්නාතිවා කප්පාසාතිවා. විසාකාවනි යම් කාන්තාවක් තම ස්වාමියාගේ නොඑක් විදිහේ කර්මාන්ත තියෙනවා. එළුලොම් වලින් කරන කර්මාන්ත වේවා, කපු ආදී දේවල් සම්බන්ධ කරගෙන ඇඳුම් විවීම හෝ වේවා, වෙන යම් කටයුත්තක් වේනම්. එදා කාලේ තිබුණ කර්මාන්තයන් ගැනනේ ඒ කතා කළේ. මේ කාලෙත් නොඑක් විදිහේ රැකිරක්ෂා සිද්ධ කරනවා. අනේක විද රැකිරක්ෂා සිද්ධ කරනවා. හැබැයි ඒවත් ධර්මානුකූල වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පා කියපු දේවල් සිද්ධ කරනවා නම් එය ධර්මානුකූල රැකියාවක් නෙවෙයි. ඒ වගේ දේවල් වලට සහයෝගය දුන්නොත් යම් කාන්තාවක් ස්වාමි දියණියක් ඇයටත් බරපතල අකුසල සිද්ධ වෙනවා. වසවිස වෙලඳාම්, මද්ද්‍රව්‍ය වෙලඳාම්, සත්ව වෙලඳාම්, අවියායුධ වෙලඳාම් බුදුරජාණන් වහන්සේ පා කියලා නිවදාලේ. ඒ දේවල් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. යහපත්ෝ සම්මා ආජීවය සම්පූර්ණ වන විදිහේ රැකියාවන්, ගොවිතැන්පත් කිරීම, යහපත් ලෙස වෙලහෙළඳාම් කිරීම, රාජ්‍ය සේවය කිරීම, එහෙම නැත්නම් තමාගේම කර්මාන්තයක් මහ ජනතාවට සිත සලසන ඒ වගේ දේවල් සිද්ධ කිරීම, මේවා යහපත් කර්මාන්ත. ඒ දේවල් දක්ෂ ලෙස දක්ඛා හෝති අනලසා. දක්ෂ වෙනවා කියන්නේ තම ස්වාමියාට නොපෙනෙන දේවල් පවා, නොවැටහෙන දේවල් පවා ඊට දක්ෂ ලෙස වටහා ගන්නට ඕන. ඉන් අනතුරුව ආදරයෙන් කියලා දෙන්නට ඕන. එකට එක කතා කරන්න යන්නේ නැතුව ස්වාමියාගේ ජීවිතය දෙස අනුකම්පාවෙන් බලමින්, ඉෂ්ඨ දේවතාවෙක් හැටියට සලකමින්, කම්මැලි නොවි ඒ කටයුතු සම්පාදනය කරන්නට ඕන. පහන් දොර අවදි වෙලා කාටත් කලින් කටයුතු විමසා බලලා ස්වාමියාට කලමනා දේවල් දැනුම් දීලා තත්‍රූපායාය විමංසාය සමන්නාගතා අලංකාතුං අලං සංවිධාතුං. ඒ කටයුත්තේ උපායශීලී වෙනවා, දක්ෂ වෙනවා. තම ස්වාමියාට යම් ප්‍රමාදයක් ඇති වුණොත් ඒ වෙලාවේ ස්වාමි දියණිය ඉදිරිපත් වෙලා ඒ ප්‍රමාදේ නිසා පාඩු සිද්ධ වෙනවා නම් ඒ පිරිමසා ගන්නට, ඒ අවම කර ගන්නට කටයුතු කරනවා. මේ විදිහට තම ස්වාමි පුරුෂයාගේ යම් කර්මාන්තයක් වේනම්, රැකියාවක් වේනම්, ජීවනෝපායක් වේනම් එය මනාව සිද්ධ කරන්නට දිරි දෙනවා. උදෑසන අවදි වෙලා ස්වාමියාව අවදි කරලා, ගොවිතැන්පත් වලට යන කෙනෙක් නම් ඒ උදෙසා පිටත් කරලා යවලා කෑම ටික සම්පාදනය කරලා දීලා, මේ ආදී වශයෙන් මෙහෙම කරනකොට ඒ නිවස බොහොම සෞභාග්‍ය සම්පන්න නිවසක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා කලමනා නොකලමනා දෙය මනාව විමසලා යම් කුල කුමරියක් කාන්තාවක් තම ස්වාමියාට ජීවන ගමනේදී සහාය වෙනවා නම්, උදව් වෙනවා නම් එය මෙලොවදී ඇගේ කීර්ති නාමය පැතිර යන්නට හේතුවක්. ස්වාමියා විසින් ඇයට බුහුමන් දක්වනවා. එවන් කාන්තාවරුන්ට ගරු කරන්නට මුළු සමාජයේම බැඳිලා ඉන්නවා.
කාන්තාව කියන්නේ මුළු මහත් සමාජයකට වග කියන මහ ගැඹුරු වගකීමක් දරන චරිතයක්නේ. ඇගේ පරිහානිය සමාජ පරිහානියට හේතු වෙනවා. ඇගේ දියුණුව සහ ඇගේ චරිත සංවර්ධනය මුළු මහත් සමාජයක් සුමගට ගන්නට ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ බව හඳුනාගත් රාජ්‍ය නායකයෝ පරිපාලකයෝ කාන්තාවන්ගේ ආකල්ප සංවර්ධනයට, ගුණධර්ම සංවර්ධනයට විශේෂයෙන් කටයුතු කරනවා. ඉතිහාසයේත් එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු බණ පදය කොයි කාලෙටත් එකසේ ගැලපෙනවා. ඒ නිසා මේ කරුණ ඔබ හොඳින් සිත්හි දරා ගන්න. මේ ඇසෙන බණ පදය විශේෂයෙන් කාන්තා පක්ෂයේ උදවියට මුළු ජීවිතයම වර්ණමත් කරන ඔය කනේ කරේ පළඳින ආභරණයන්ට වඩා බබලන මුතු මැණික් වලට වඩා බබලන උතුම් කාරණා. බුදුරජාණන් වහන්සේ දා විසාකාවට දෙවන කාරණය විස්තර කරලා වදාරනවා. කතංච විසාකේ මාතුගාමෝ සංඝහිත පරිජනෝ හෝති. විසාකාවනි, මෙලව උපන් කුල කුමරියක් කොහොමද සංඝහිත පරිජන කියන කාරණයෙන් සම්පූර්ණ වෙන්නේ? තමන්ගේ පිරිසට, තමා ඇසුරු කරන පිරිසට, ස්වාමියා ඇසුරු කරන පිරිසට මනාව සලකන්නේ කොහොමද? ඉද විසාකේ මාතුගාමෝ යෝසෝ භත්තු අබ්බන්තරෝ අන්තෝ ජනෝ දාසාතිවා පෙස්සාතිවා කම්මකාරාතිවා තේසං කතංච කතතෝ ජානාති. බලන්න, බුදුරජාණන් වහන්සේ වදාරන විශාකාවනි, යම් කුල කුමරියක් තම ස්වාමියාගේ සේවකයෝ ඉන්නවා, කම්කරුවෝ ඉන්නවා, දාසයෝ ඉන්නවා, දාසියෝ ඉන්නවා, යහළු යෙහෙලියන් ඉන්නවා, අසුරු කරන අය ඉන්නවා. ඒ හැම කෙනෙක් පිළිබඳවම හොඳ අවබෝධයක් ඇති කරගන්නවා. ඒ හැම කෙනෙක්ම පිළිබඳව කලමනා නොකලමනා දේ දන්නවා. වෙනත් විදියකින් කිව්වොත් අසවල් කම්කරුව අසවල් දේ කළා කියලා ඇය නුවණින් විමසා බලා එය සටහන් කර ගන්නවා. අසවල් කම්කරුව අසවල් දේ කළේ නැහැ. නැත්තම් ස්වාමියා විසින් තම සේවකයන්ට පවරලා ඇති වගකීම් මනාව ඉෂ්ට කළාද කියලා ඇය බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් හොයා බලනවා. අකතංච අකතතෝ ජානාති. කල නොකල දේවල් ඔවුන් විසින් සම්පාදනය කළ සම්පාදනය නොකළ දේවල් හොඳ හැටි විමසා බලනවා. තම ස්වාමියා බාර දුන් වගකීම් සේවකයන් ඉෂ්ට කළාද? ඉෂ්ට කළේ නැද්ද? ඉෂ්ට කළේ නැත්නම් හේතුව කුමක්ද? ඒ වගේම බලනවා සේවකයන් අසනීප වෙලාද ඉන්නේ, රෝග පීඩාවන්ටපත් වෙලාද? ඒ වගේම ඔවුන්ට මානසික පීඩාවන් තියෙනවද? කායික පීඩාවන්, මානසික පීඩාවන් විමසා බලා ස්වාමියා සමග සාකච්ඡා කරලා ඔවුන්ට සහනයන් සලසා දෙන්න, දීමනාවන් වැඩිපුර ලබා දෙන්න, ඔවුන්ගේ ජීවිතවල කුදුමහත් කටයුතු වලදී උදව්පකාර කරන්නට ඉදිරිපත් වෙනවා. බලන්න, කාන්තාවක් කියන්නේ මොන තරම් වටිනා චරිතයක්ද? ගිලාන කානංච බලා බලං ජානාති. ඒ වගේම බලනවා මේ වැඩේ මේ සේවකයාට කරන්න පුළුවන්ද? මොහුගේ කාය බලය මේ වැඩේ කරන්නට සරිලනවද? ආදී වශයෙන් පවා හොයා බලනවා. මේ හැම කටයුත්තකින්ම දියුණු වෙන්නේ කුමක්ද? මෛත්‍රියනේ. බලන්න, මේ හැම කටයුත්තකදීම බුදුරජාණන් වහන්සේ ප්‍රගුණ කරලා තියෙන්නේ, කරවලා තියෙන්නේ කුමක්ද? මෛත්‍රිය. කරුණාව, මුදිතාව, උපේක්ෂාව, අනුකම්පාව, ආදරය, සැබෑ මෛත්‍රිය, මේ දේවල් තමයි ජන සමාජයට හුරු කළේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ විදිහට යම් කුල කුමරියක් තම ස්වාමියාගේ සේවක මණ්ඩලය දෙස හොඳින් විමසා බලමින් ඔවුන්ට කාදනීය භෝජනීයංචස්ස පච්චංසේන සංවිභජති. සේවකයන්ට, සේවිකාවන්ට, වැඩ කරන නැත්තන්ට කෑම බීම මේ වගේ දේවල් සුදුසු වෙලාවට සම්පාදනය කරලා දෙනවා. කිසි කෙනෙක් බඩගින්න තියන්නේ නැහැ, වැටුප් කපන්නේ නැහැ. කාය වෙහෙස දෙස බලලා වැඩි වැඩියෙන් යමක් ලබා දෙන්න පුළුවන් නම් ඒ දේවල් ලබා දෙනවා. එහෙම උදවියට, එහෙම ප්‍රභූන්ට සේවකයෝ පවා බොහෝම ගරු කරනවා. ಗುಣ කියනවා ඔවුන්ගේ. අනේ අපේ මහත්තයා, අපේ ස්වාමියා අපට හොඳින් සලකනවා.
අපේ හාම්පුතා අපට සලකන්නේ දරුවන්ට වගේ. සේවකයන්ට වගේ නෙමෙයි. දරුවන්ට වගේ සලකන්නේ. එහෙම කියන උදවිය අද පවා ඉන්නවා. ඔවුන්ගේ ඒ ජීවිත පිනෙන් පිරී යනවා. ඒ ජීවිතයම පිනෙන් පිරෙන නිසා මරණින් මත්තේ සුගතිය වරදින්නේ නැහැ. මේ ජීවිතයේ සමත විදසුන් වැඩුවොත් නිවන වරදින්නෙත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ විසාකාවට දෙවන කාරණේ හැටියට දේශනා කොට වදාළේ පරිජනයාට සංග්‍රහ කිරීම හේවත් ස්වාමියා ඇසුරු කරන ස්වාමියාගේ යටත් පිරිසට මනාකොට කටයුතු සම්පාදනය කර දීම. සාමාන්‍ය පවුලක ගත්තොත් අපි හිතමුකෝ කුලී වැඩ කරන ස්වාමියෙක් ඉන්නවා කියලා. කුලී වැඩ කරන ස්වාමියෙක් ඉන්න ගෙදරක ඒ ස්වාමිය දියණිය තම ස්වාමියාට සලකද්දි ස්වාමියාගේ පිරිසට සලකද්දි කොහොමද කටයුතු කරන්නේ? සේවකයන් නැහැ, සේවිකාවන් නැහැ. ඒ වගේ අවස්ථාවක ස්වාමියා ඇසුරු කරන යමෙක් වේනම් ඔවුන්ට සුදුසු වෙලාවේ අවස්ථාවක් ලැබුණොත් කෑම බීම ආදී දේවල් ලබා දීලා තමන්ගේ ශක්ති පමණින්, තමන්ගේ ධනවත්කමේ පමණින්, හැකියාවේ පමණින් සැලකීමයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. එහෙම නැත්නම් මේ සමාජයේ හෝ වේවා, අතීත සමාජයේ හෝ වේවා හිටපු හැම කෙනෙකුටම සේවක සේවිකාවෝ, වැඩකාරයෝ, කම්කරු හිටියේ නෑනේ. හිටියා හෝ වේවා නොසිටියා හෝ වේවා ජීවත් වන පසුබිම තුළ සහ සම්බන්ධතා පවත්වන්නේ කා සමගද? අන්නේ හැම කෙනෙක් සමගම හොඳින් ඉන්නට බලනවා. මෙතනින් අදහස් කරන්නේ නැහැ ඔවුන් වැරදි කරනවා නම්, බාල වැඩ කරනවා නම්, අසත් ධර්මයේ හැසිරෙනවා නම් ඒවට උදව් කරන්න කියන එක නෙවෙයි. එයයි මේ කාන්තාවකගේ තිබිය යුතු දක්ෂතාවය. සත්පුරුෂයා හඳුනන්නට ඕන, අසත්පුරුෂයා හඳුනන්නට ඕන. ඒ වගේම යහපත් කතා ඇති, වචන ඇති ජීවිතයක් ඇති කෙනා හඳුනන්නට ඕන. හොඳ චරිතයක් තියෙන කෙනා හඳුනන්නට ඕන. ඒව හඳුනා ගැනීම පිණිස ඇය දක්ෂ වන්නට ඕන. එමගින් ඇය ජීවත් වන මුළු පවුලටම පුදුම ආරක්ෂාවක් සැලසෙනවා. බලන්න ඒ වගේ අම්මා කෙනෙක් ඉන්න නිවසක දරුවන්ට මොනතරම් වටිනා ආදර්ශයක් ලැබෙනවද? බුදුරජාණන් වහන්සේ සමාජ සෝධනය, චරිත සෝධනය සිද්ධ කළේ මහ පුදුමාකාර ආධ්‍යාත්මික බලවේගයකින්. එය කාටවත් හිංසාවන දෙයක් නෙවෙයි, හැමෝටම පිළිගන්න පුළුවන් දෙයක්. මේ විදිහට කරුණු දේශනා කරලා අනතුරුව තුන්වන කාරණය විසාකාවට දේශනා කරනවා. කතංච විසාකේ මාතුගාමෝ භත්තු මනාපං චරති. විසාකාවනි, කොහොමද කුල කුමරියක් තම ස්වාමියාට මනාප ලෙස හැසිරෙන්නේ? ස්වාමියාගේ හිත දිනා ගනිමින් කොහොමද හැසිරෙන්නේ? ඉද විසාකේ මාතුගාමෝ යං භත්තු අමනාප සංඝාතං තන් ජීවිත හේතුපින අජ්ජාචරති. සිහි කරගන්න වටිනාම කාරණයක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා විසාඛාවෙනි, යම් කුල කුමරියක් ඉන්නවා ස්වාමි පුරුෂයා අමනාප දෙයක් වේනම් ජීවිතය නිසාවත් එබඳු දේවල් සිද්ධ කරන්නේ නැහැ. ස්වාමි පුරුෂයා අකමැති, අපි හිතමුකෝ ස්වාමියා අකමැති යම් යම් අය ඇසුරු කරනවට, ස්වාමියා අකමැති යම් යම් අය හා කතා බස් කරනවට, ඒ දේවල් ජීවිතය නිසාවත් එතනින් එහා දෙයක් හිතන්නම නෑ. ඉඩක් ජීවිතය නිසාවත් සිද්ධ කරන්නේ නෑ. ජීවිතය නිසාවත් එබඳු වැරදි වලට පෙළඹෙන්නේ නෑ. ඒවං කෝ විසාකේ මාතුගාමෝ භත්තු මනාපං චරති. ඔය විදියට හැසිරෙනකොට විසාකාවනි කුල කුමරිය තම ස්වාමියාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ස්වාමියාගේ ආදරය නිසංගයෙන් දිනා ගන්නවා. ස්වභාවිකවම දිනා ගන්නවා. ආදරය කියන කාරණය ලැබෙන විදිහට වැඩ කළාම ලෝකේ කාගෙන් වුණත් සුදුසු වෙලාවේ ඒ ආදරය ලැබෙනවා. ඒ බලෙන් ලබාගත හැකි දෙයක් නෙමෙයි. ලෝකෙ මිනිස්සු අතර ගිහිගෙවල් වල වේවා, පැවිදි සමාජයේ වේවා යම් යම් අරබුද ඇති වෙනවා. නොසැලකීම් නිසා සලකන්නේ නැහැ, අපට බලන්නේ නැහැ, උපකාර කරන්නේ නැහැ, උපස්ථාන කරන්නේ නැහැ කියලා නෝකාඩු කියනවා බොහෝ දෙනා. ඊට හේතුව තමයි ඊට සරිලන ආකාරයෙන් ඔවුන් හැසිරීලා නැහැ. ආදරය, අනුකම්පාව, මෛත්‍රිය ලබන්නට හැමෝම ලෝකෙ කැමතියි. මිනිස්සු ගැන කවර කතාද? සිව්පා සතුන් පවා කැමතිනේ ආදරය, අනුකම්පාව ලබන්න. ඒ කාරණයේදී එය ලබන ආකාරයෙන් හැසිරීම විනා
ප්‍රවා බලමින් නුරුස්නා ආකාරයෙන් වැඩ කරමින් නපුරු වචන කියමින් එකට එක කරමින් එකට දෙකක් කරමින් එකට තුනක් කරමින් ලෝකේ ආදරය ලබන්න බෑ. මෛත්‍රිය ලබන්න බෑ. ඒ නිසා නිහතමානී වීම, එකට එක නොකිරීම, සිනහමුසු මුහුණින් හැම වෙලාවකම ගත කරන්නට උත්සාහවත් වීම. යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ යම් විදියකින් තම ස්වාමියාට ටිකක් තරහා ගිහිල්ලා තියෙන වෙලාවක් වුණොත්, නපුරු විදියට වචනයක් දෙකක් කටින් පිට වුණොත්, ඒ වගේ වෙලාවක එකට එක කියන්නේ නැතුව සිනහමුසු මුහුණින් නිහතමානීව යම් කිසි කෙනෙක් යම් කාන්තාවක් කුමරියක් කටයුතු කරනවා නම් ස්වාමියාගේ තියෙන තරහා නිවිලා යනවා. ස්වාමියාගේ තියෙන දරදඬු බව නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ කාන්තාවට ලබා දුන් ස්ථානය ඇය ලබා ගන්නට ඕන. පිරිමියාට ලබා දුන් ස්ථානය කාන්තාව ලබා ගන්න ගියොත්, කාන්තාවට ලබා දුන් ස්ථානය පිරිමියා ලබා ගන්න ගියොත් ඒ නිවස පිරිහෙනවා. ඒ සමාජය පිරිහෙනවා. කාන්තාව කියන්නේ ආදරයෙන් ලෝකය අමතන කෙනෙක්. නියතමානීව මුදු ගුණයෙන් යහපත් පැවතුම් වලින් මනෝඥ සිනහවෙන් ලෝකය තම වසඟයට ගන්නා කෙනෙක් මිසක් නපුරු බවින් නපුරු වචන වලින් අහංකාර කමින් එකට එක කිරීමෙන් කිසිදාක ඇයට බබලන්න බෑ. කාන්තාවක් බබලන්නේම පිරිසිදු චරිතයෙන්, මිහිරි වචනයෙන්, ඊ타ත්ම ආදර්ශ සම්පන්න චරිතයෙන්, මෙන්න මේ වගේ ගුණ වලින් තමයි කාන්තාවක් කුමාරිකාවක් බබලන්නේ. වෙන ආකාරයකින් ඇය කටයුතු කරන්න ගියොත් ඇය බබලන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ශබ්ද නගා හඬ තලා කතා කරන්න යාම, ඒ වගේම පිරිමින්සේ ඇඳුම් පැළඳුම් අඳින්නට යාම, පිරිමින් කරන වැඩ කරන්නට යාම කාන්තාවකට ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් පෝෂණය වෙච්ච අභිමානවත් අතිශයින් සભ્યයි කිව යුතු සංස්කෘතියක් හිමි අපේ රටේ අතීතයේ හිටපු අම්මලා, අතීතයේ හිටපු නැගණිවරු, අතීතයේ හිටපු අක්කලා, අතීතයේ හිටපු නැන්දලා, අතීතයේ හිටපු පුංචි අම්මලා, කිරි අම්මලාගේ පටන් හැම කෙනෙකුටම මෙන්න මේ කියපු ආදර්ශය, චරිතාදර්ශය තථාගත ධර්මයෙන් ලැබිලා තිබුණා. එනිසා අපරාජිත පැවතුම් ඇති ඒ කාන්තාවරු අද පවා දිව්‍ය ලෝකවල පුදුම සැපයක් විඳිනවා, සතුටක් විඳිනවා. ඔබ දන්නවා, ඔබ අහලා තියෙනවා විමාන වස්තුවල තියෙන ඊ타ත්ම රසවත් වූ කථා ප්‍රවෘත්තීන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු සමහර කාන්තාවරු මිනිස් ලෝකේ ඉන්න කාලේ දාසියෝ හැටියට තමයි කටයුතු කළේ. ඒ දාසියන් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ ධර්මයේ පුරුදු කළා. වී කොටන එක, වතුර ගේන එක, දරා දින එක, ගේ දොර අතුපතු ගාන එක, මිදුල් අතුපතු ගාන එක, තනකොළ ඉවත් කරන එක, මේවනේ දාසියකට ලැබෙන කටයුතු. මේ දේවල් කරමින් ඇය තම ස්වාමියාට, ස්වාමි දියණියට ආදරයෙන් සැලකුවා. එය පිනක්, එය කුසලයක්. ඇය මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ගියා. ඇතැම් විට ඒ සත්කාර ලැබපු ස්වාමියා සහ ස්වාමි දියණිය අයථා විදියට, වැරදි විදියට තම සේවිකාව සම්බන්ධයෙන් පිළිපැදලා දුගතියට යද්දී සේවිකාව ධර්මානුකූලව තම ස්වාමියා, ස්වාමි දියණිය පිළිබඳව පිළිපැදලා දිව්‍ය ලෝකෙට ගියා. එහෙම කථා ප්‍රවෘත්තීන් බොහෝ තියෙනවා විමාන වස්තු පාළියේ. එනිසා ස්වාමි දියණිය තම ස්වාමියාට ප්‍රියමනාප ලෙස හැසිරෙන්නට ඕන. ජීවිතය නිසාවත් ස්වාමියා කැමැති දේවල් කරන්නට හොඳ නැහැ. එතනින් මෙහා කතා කරන්නම දෙයක් නැහැනේ. ඒ නිසා මේ ආසාගෙන සිටින පින්වත් කාන්තාවරු මේ හොඳට සිතට ගන්න. කාන්තාවගේ චරිතය බබලන්නේ අහිංසක කමින්. කාන්තාවගේ චරිතය බබලන්නේ ගොරහැඬි කම් වලින් නෙමෙයි. මේන් අදහස් කරන්නේ නැහැ ස්වාමියා කරන වැරදි දේවල්. අපි හිතමුකෝ ස්වාමියා ප්‍රාණඝාතය කරනවා නම්, ස්වාමියා සොරකම් කරනවා නම්, ස්වාමියා වැරදි විදියට වැරදි කාමසේවනයන් කරනවා නම්, බොරුවෙන් දුරාචාරයෙන් ජීවත් වෙන්න හදනවා නම්, එයාට ගැළපෙන විදිහට ජීවත් වෙන්න කියන එකක් නෙමෙයි මේන් අදහස් කරන්නේ. ඒ වගේ වැරදි දේවල් තම ස්වාමියාගේ තියෙනවා නම් ආදරයෙන් කතා කරලා, හිස අත ගාලා, මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කළා, ප්‍රේමයෙන් ආමන්ත්‍රණය කළා ඔහුව ඒ වැරදි වලින් මුදවා ගැනීම පිණිස ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්නට පුළුවන්.
එම නිවසේ ඉන්න කුමාරිකාවට එහෙම නැත්නම් කාන්තාවට ස්වාමි දියණියට ඕනෑම වරදකින් තම ස්වාමියාව බේරා ගැනීමේ හැකියාව තියෙනවා නුවණින් කටයුතු කරන ස්වාමි දියණියට භාර්යාවට. බුදුරජාණන් වහන්සේ එනිසානේ වර්ණනා කළේ ඉත්තිපි පණ්ඩිතා හෝති තත්ථ විචක්ඛනා කියලා. ඒතන නුවණින් කටයුතු කරන කාන්තාව ශ්‍රේෂ්ඨයි. ඉත්ති භණ්ඩාන මුත්තමං. ඒක තැනක දේශනා කරනවානේ මේ සමාජයේ ජීවත් වන අය අතර නැත්නම් වටිනා දේවල් හැටියට සලකන දරුවෝ වටිනා සම්පත්, ඒ වගේම පසු සම්පත්, නොඑක් විදිහේ වටිනා රන් තිදී මසු කහවණු වටිනා සම්පත් හැටියට සලකන මේ දේවල් අතර කාන්තාව කියන්නේ වටිනා වස්තුවක්. එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මෙහෙම ප්‍රකාශයක් මොනම ශාස්ත්‍රවරයෙක්වත් කළා නැහැ ඉතිහාසයේ. ඉත්ති භණ්ඩාන මුත්තමං කියන මේ වචනය දේශනා කරපු එකම ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එනිසාදෝ එදා හිටපු කාන්තාවරු අපේ බුදුරජාණන් වහන්සේට පූජා කළේ ජීවිතයෙන්. ඔබ අහලා තියෙනවා නකුල මාතා උපාසිකාව, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සරණ ලැබූ කුජුත්තරාව, පුන්නා දාසිය, පටාචාරාව, මේ වගේ කාන්තාවරු අසීමිත ගෞරවයක් දක්වා බුදුරජාණන් වහන්සේට එක තැනක තම කලවාවේ මාංශ කොටසක් කපන්නට තරම් ඇය ඉදිරිපත් උනේ බුදුරජාණන් වහන්සේගෙන් ජීවිතයට ලැබිච්ච අසීමිත සහනය නිසා. බ්‍රාහ්මණ සමාජයේ කාන්තාව නිවසට කොටු කළා. ඇගේ කාර්යය උනේ දරුවන් හැදීම සහ වැඩිම, ගේ දොර අතුපතු ගාගෙන කෑම සකස් කිරීම පමණයි. බ්‍රාහ්මණ වරුන්ට හිමි කිසිම අයිතිවාසිකමක් ඔවුන්ට එදා ලබා දීලා තිබුණේ නැහැ. බොහොම පීඩිත තත්වයකින් ගත කරපු කාන්තාවන් මේ සමාජය තුළ බුදුරජාණන් වහන්සේ ඉතා ගෞරවනීය චරිත බවට පත් කළා. එනිසා තමයි ඉතිහාසයේ ඇතැම් කාන්තාවරු මේ රටේ රජකම් කරන තැනට පවා ප්‍රබල චරිත බවට පත් වුණේ. එහි නිර්මාණය, ඒ අවස්ථාව ලබා දීමේ පුරෝගාමීත්වය දරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. හැබැයි ඔවුන්ට බුදුරජාණන් වහන්සේ අමතක වෙච්ච අවස්ථා ඉතිහාසයේ තියෙනවා. අමතක වුණොත් සිතක් සැලසෙන්නේ නැහැ කියන එක අස්පනා පිට පෙනෙන කාරණයක්. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ කාන්තාවගේ භූමිකාව විශාකාවට දේශනා කරමින් හතරවන කාරණය දේශනා කරනවා. කතංච විසාඛේ මාතුගාමෝ සම්භතං අනුරක්ඛති. විසාකාවනි කොහොමද කාන්තාවක් සම්භතං අනුරක්ඛති, තම ස්වාමියා රැස් කරන දේ ආරක්ෂා කරන්නේ. ඒ ඊටාම වටිනා කාරණයක්. ඉද විසාඛේ මාතුගාමෝ යං භත්තා ආහරති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා තං ආරක්ඛේන ගුත්තියා සම්පාදේති. බලන්න, ස්වාමියා රැස් කරන යම් ධනයක් වේනම්, කාසි නෝට්ටු, මිල මුදල්, ධාන්‍ය වර්ග, වී, මුංගට, කව්පි වගේ දේවල්, රජතං රිදී, මේ විදිහට ධන ධාන්‍ය වස්තු සම්පත් ස්වාමියා එකතු කරලා දෙන, හම්බ කරලා දෙන ඒ දේවල් ආරක්ෂා කරනවා, රැක ගන්නවා, විනාශ කරලා දාන්නේ නැහැ. තත්ථ හෝති අදුත්ති අතේනි අසොන්ඩි අවිනාශිකා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටි. ඇය ධූර්තිකාවක් හැටියට, එහෙම නැත්නම් සුරාදුත්තියක් හැටියට, එහෙම නැත්නම් වැරදි වැඩවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් හැටියට ඒ ධනය නැති කරන්නේ නැහැ. ඒ වගේම හොරකම් කරන්නෙත් නෑ. අතේනි අසොන්ඩි, සුරා සොඬුන්ට, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට එකතු වෙලා ධනය, ස්වාමියා හම්බ කරන ධනය විනාශ කරන කාන්තාවරු ඉන්නවනේ. එහෙම කරන්න හොඳ නෑ. අවිනාශිකා, ධනය විනාශ නොකර රකින්නට ඕන. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කාන්තාවරුන්ට වදාළේ ස්වාමියාට අවනතව ස්වාමියා හම්බ කරන දේ ආරක්ෂා කරන්න කියලා. දැන් මේ සමාජ ක්‍රමේ ස්වාමිවරු පමණක් නෙමෙයි භාර්යාවරුත් හම්බ කරනවානේ. එතකොට මේ දෙපිරිසම එකතු වෙලා තම ජීවිත හටන ගෙන යන්නට අවශ්‍ය කරන මිල මුදල් දේවල් හම්බ කරනවා.
ඔවුන් සහයෝගයෙන් සමගියෙන් හම්බ කරනකොට ඔවුනොවුන් බැඳිලා ඉන්නවා. ඔවුනොවුන් හම්බ කරන දේ ආරක්ෂා කරන්නට. මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තදීය ඉන්දීය සමාජයේ පසුබිම ගැනනේ. බොහෝ සෙයින් ඉන්දීය සමාජයේ කාන්තාව නිවසට වෙලා ස්වාමියාගේ කටයුතු මනාව සංවිධානය කර දෙමින් ඇය හරි හම්බ කරන්න ගියේ නෑ. හම්බ කරන දේ මනාව වියපැහැදම් කළා. ඒකේන භෝගේ භුඤ්ජේය ද්විකම්මං පයෝජයේ චතුත්ථංච නිධාපේය ආපදාසු භවිස්සති කියපු න්‍යායට අනුව කාන්තාව නිවසේ ඉඳගෙන ස්වාමියා හම්බ කරන දේ වියපැහැදම් කළා. ඇය තමයි දාන සංවිධානය කළේ. ඇය තමයි දරුවන්ගේ කටයුතු වලට වියදම් කරන ප්‍රමාණය තීරණය කළේ. ඇය තමයි ස්වාමියාට අවශ්‍ය වෙලාවට අතට මිල මුදල් ලබා දුන්නේ. ඊටා හොඳින් ආරක්ෂා කළා. ඊටා හොඳින් සංවිධානය කළා. ස්වාමියාත් හිතුව මතේට වියදම් කරන්නේ නැහැ. හම්බ කරන දේ තම ස්වාමි දියණියට එහෙම්මම ගෙනල්ලා දෙනවා. අපි හිතමුකෝ මාසික වැටුපක් වේතනයක් ගන්නවා කියලා. එය ඇයට ලබා දුන්නාම ඇය දන්නවා, ඇය දකිනවා මේ මුදල් හම්බ කරන්න මගේ ස්වාමියා මොනතරම් දහඩිය කඳුළු වගුරවනවද. එනිසා මෙය අයථා විදියට වියදම් කරන්නට හොඳ නැහැ. බොහෝම අර පිරිමැස්මෙන් ඊ타ත්ම උවමනාවෙන් යුක්තව අර පිරිමැස්ම හොඳට ඇති කරගෙන ලෝභකමින් නෙමෙයි. අර පිරිමැස්මෙන් ආරක්ෂා කරනවා. එහෙම ආරක්ෂා කරනකොට කාලයක් යනකොට කොයි තරාතිරමක ජීවිතයක් රැකියාවක් කරන කෙනෙක් නමුත් ටික දවසකින් ශක්තිමත් ආර්ථිකයක් එම නිවසේ ගොඩ නැගෙනවා. ආසාවන් අඩු කරගෙන Tamanට ලැබෙන පමණට වියදම් සකස් කරගෙන ජීවත් වෙන්න ගත්තාම කාටවත් වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළානේ ආර්ය වංශ ප්‍රතිපදාව. ආර්ය වංශ ප්‍රතිපදාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් පරිස්කාර මේ වගේ දේවල් කොයි විදිහටද උපයා සපයා පරිහරණය කරන්නට ඕන. මේවා පරිහරණය කරන ක්‍රමයේදී අධික ලෝභය වැඩෙන්නේ නැතුව, ඒ වගේම කෙලෙස් තණ්හාදී පවිතු ධර්ම නැවත නැවත අභිනවයෙන් වර්ධනය වෙන්නට නොදී ඊ타ත්ම උවමනාවෙන් යුක්තව ක්‍රමානුකූලව ජීවිතය ගෙන යන්නට උවමනා කරන වස්තු සම්භාර පරිස්කාර ධර්මානුකූලව ලබාගෙන අර පිරිමැස්මෙන් ලබාගෙන නාස්ති කරන්නේ නැතුව ජීවත් වන ආකාරය බුදුරජාණන් වහන්සේ ආර්ය වංශ ප්‍රතිපදාවේදී දේශනා කොට වදාලා. අපේ රටේ ඉතිහාසයේ ආර්ය වංශ දේශනා ගමින් ගම ඇහුණනේ. මාස 6කට වතාවක්, සමහර විට 3 මාසයකට වතාවක්, වස් 3 මාසයේ සති 2කට වතාවක් ආර්ය වංශ දේශනා මේ රටේ බොහෝම ප්‍රචලිතව උත්සව ශ්‍රීයෙන් පැවතුණා. ඈත ගම්මානවල ඉඳන් මිනිසු මේ ආර්ය වංශ දේශනාව අසන්නට පැමිණුණා. ඒ ආර්ය වංශ දේශනාව අසද්දී ඔවුන්ට තණ්හාව අඩු කරගෙන විරාගී සිත් ඇති කරගෙන කොහොමද ජීවත් වෙන්නේ කියලා අසන්නට ලැබුණා. චීවර වංශයේවත් භික්ෂූන් වහන්සේලා සිවුරු සකස් කර ගන්නා ක්‍රමය ගැන අහනකොට ගිහි ගෙදරක ඉන්න ඇත්තන්ට පවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ජීවත් වෙද්දී කොහොමද ඇඳුම් පැළඳුම් හොයා ගන්නට ඕන, කොයි විදිහටද ඇඳුම් පැළඳුම් පිළිබඳව අල්පේච්ඡ වෙන්නේ, මේ විදිහට ඇඳුම් කන බොන දේවල් ඉන හිටින් හදා ගන්නා නිවෙස මේ වගේ දේවල් ගැන අල්පේච්ඡ ලෙසින් එයින් අදහස් කරන්නේ ලැබෙන දේවල් රැස් කර කර තබා දුක් විඳින්න කියන එක නෙමෙයි. Tamanගේ ලැබීමට සරිලන වියදමක්, වියදම තුල සතුටු වීමත්, ඒ සතුට පවත්වා ගැනීම පිණිස නැවත කටයුතු කිරීමත්, මේ දේවල් ඊ타ත්ම වටිනා කරුණු ගිහි ජීවිතයක් සාර්ථක කරගන්නා කෙනෙකුට. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළේ විශාකාව ඉදිරියේදී මාගමක් නැත්නම් කාන්තාවක්, කුල කුමරියක්, ස්වාමි දියණියක් මේ නාමයන්ගෙන් හඳුන්වන චරිතය කොයි විදිහටද මේ සමාජය තුල කටයුතු කරන්නට ඕන, ඇගේ සමාජ භූමිකාව කුමක්ද යන්නයි මේ සාකච්ඡා කළේ.
මේ ඇහෙද්දී ඔබ විමසලා බලන්න ඔබ කාන්තාවක් හැටියට ඔබේ ජීවිතය මේ කරුණු වලින් සම්පූර්ණයිද? මේ කරුණු වලින් සම්පූර්ණ නැත්නම් වෙන මොන කරුණු වලින් සම්පූර්ණ වුණත් මතක තබා ගන්න මරණින් මත්තේ සුගතියකට යන්නට බැරි වෙන්න පුළුවන්. මරණින් මත්තේ ලොකු අවදානමකට මුහුණ දෙන්නට සිද්ධ වේවි මේ කරුණු හරි හැටි තේරුම් ගත්තේ නැත්නම්. එනිසායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙහෙම කටයුතු කරන කෙනා කොහොමද ස්වාමියාගේ කටයුතු වලදී මනාව සහයෝගය දෙනවා, ස්වාමියාගේ සේවක පිරිසට ඇසුරු කරන අයට මනාව සලකනවා, එහිදී ස්වාමියාගේ දෙමව්පියන්ට, ස්වාමියාගේ සොහිර සොහිරයන්ට ඒ අයටත් ගෞරවයෙන් සලකන්නට ඕන. ඒ වගේම ස්වාමියාට කැමති දේවල් පමණයි සිද්ධ කරන්නේ, අකමැති දේවල් කරන්නේ නැහැ. ඒ වගේම ආරක්ෂා කරන දේ, එකතු කරන දේ මනාව රකින්නවා, ආරක්ෂා කරනවා, ක්‍රමානුකූලව වියදම් කරනවා. මේ කරුණු හතර යම් කුල කුමරියක් ළඟ, ස්වාමි දියණියක් ළඟ තියෙනවා නම් ඇය මෙලොවත් දිනනවා, පරලොවත් දිනනවා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා විශාකාවෙනි මේ කරුණු හතරින් විශේෂයෙන් මෙලොව ජය ගන්නා කාන්තාව පරලොව ජය ගන්නටත් කරුණු හතරක් සම්පූර්ණ කරන්නට ඕන. මොනවද ඒ කරුණු හතර? ඉද විසාකේ මාතුගාමෝ සද්ධා සම්පන්නෝ හෝති, ශ්‍රද්ධා සම්පන්න වෙනවා. සීල සම්පන්නෝ හෝති, සිල්වත් වෙනවා. ඡාග සම්පන්නෝ හෝති, දන් දෙනවා. පඤ්ඤා සම්පන්නෝ හෝති, ප්‍රඥාව පුරුදු කරනවා. මෙන්න මේ කරුණු හතර පරලොවට සැනසීමට හේතු වෙනවා. ශ්‍රද්ධා සම්පන්න කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න යම් කාන්තාවක් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සද්ධහති තථාගතස්ස බෝධින්, බුදුරජාණන් වහන්සේගේ අභිසම්බුද්ධත්වය අදහා ගන්නවා. සෝ භගවා අරහං, සෝ භගවා සම්මා සම්බුද්ධෝ, සෝ භගවා විජ්ජාචරණ සම්පන්නෝ, සෝ භගවා සුගතෝ, සෝ භගවා ලෝකවිදෝ. මෙහෙම හිතනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං, සම්මා සම්බුද්ධයි, විද්‍යාචරණ සම්පන්න ගුණ බලයෙන් යුක්තයි, සුන්දර සුගත ගමනකින් අමා නිවනට වැඩම කළා, ලෝකය අවබෝධ කළා, ලෝකය අභිභවනය කළා, අනුත්තරයි සීල සමාධි ප්‍රඥා ගුණ වලින් දෙවි මිනිසුන් දමනය කළා, දෙවියන්ට මිනිසුන්ට එකම අනුශාසකත්වයටපත් වුණා, බුද්ධ නමින් ලෝකයට ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා, අනන්ත වාසනාවන් හිමි භාග්‍යවතුන් වහන්සේ කියලා බුදු ගුණ සිහි කරනවා. එවිට ඇය ශ්‍රද්ධාවෙන් යුක්ත කාන්තාවක් බවට පත් වෙනවා. ධම් ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා. මේ විදිහට කටයුතු කරනකොට පරලොවට යන ඇයට පුදුම පිනක් එකතු වෙනවා. පිනෙන් පිරී ගිය හද මඩලක් ඇති කාන්තාවක් බවට පත් වෙනවා. කතංච විසාකේ මාතුගාමෝ සීල සම්පන්නෝ හෝති, ශ්‍රද්ධාවන්ත වෙන්නට ඕන පළමු කාරණේ. දෙවන කාරණේ සිල්වන්ත වෙන්නට ඕන. පානාතිපාතා පටිවිරතා, ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා, සොරකමින් වෙන් වෙනවා, වැරදි දුරාචාරයන් හැසිරෙන්නේ නැහැ, බොරුවෙන්, ඒ වගේම මද්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වෙනවා. එහෙම කටයුතු කරන කාන්තාව සිල්වන්ත කාන්තාවක්. සිල්වන්ත කාන්තාව කියන්නේ ආභරණ කනේ කරේ නොතිබුණාට බබලන කෙනෙක්. කාන්තාවගේ සීලය කාන්තාවට ආභරණයක්. කාන්තාවන්ට පමණක් නෙමෙයි, පිරිමින්ට පවා ආභරණයක් වෙන්නේ සීලය. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී විසාකාවට ධර්ම කරුණු දේශනා කරන මොහොතක් නිසා කාන්තාවන් ඉලක්ක කරගෙන මේ කරුණු ටික සිරිමුව මඩලින් වදාලා. එවිට විසාකාව පුදුමාකාර සතුටකටපත් වුණා. අනේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලා අභියසදී මට මේ වගේ වටිනා කරුණු ඇසෙනවානේ කියලා. ඇය සිටු කුමාරිකාවක්. සිටු කුමාරිකාවක් පවා මේ කරුණු දයත නළලේ තබා පිළිගත්තනම් සාමාන්‍ය ජීවිත ගත කරන කාන්තාවරු ගැන කියන්නම දෙයක් නැහැනේ. දෙවන කරුණ පරලොව සැනසීමට හේතු වන සීල සම්පන්න වීම. පළමු කරුණ ශ්‍රද්ධා සම්පන්න වීමනේ. තුන්වන කාරණය කතංච විසාකේ මාතුගාමෝ ඡාග සම්පන්නෝ හෝති. කොහොමද මාගමක් ත්‍යාග සම්පන්න වෙන්නේ? දන් දෙන කෙනෙක් වෙන්නට ඕන. ඉද විසාකේ මාතුගාමෝ විගත මල මච්ඡේරේන චේතසා අගාරං අධාවසති. මසුරුකම, ලෝභය,
කුම්මැහිකම දුරු කරලා දාලා ගිහි ගෙදරක ඉන්න ඕන. යම් වෙලාවක නිවසට ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාත වැඩම කළොත් ඉක්මනින්ම දානි පූජා කරන්නට ඕන. පයතපාණී වස්සග්ගරතා යාචයෝගෝ දාන සංවිභාග රතා. දාන සංවිධානය කරනවා. ඇගෙන් ඕනම වෙලාවක යමක් ඉල්ලන්න සුදුසුයි දම් දෙන්නම දිගු කරපු දෑතක් තියෙනවා. එහෙම කාන්තාවරු ලෝකේ ඉන්නවද පවා මොනතරම් දන් දෙනවද? උපාසක අම්මලා මේ වගේ කාලයක උනත් බොහොම ශ්‍රද්ධාවෙන් ස්වාමින් වහන්සේලාට සලකනවා, දන්පැන් පූජා කරනවා. සමහර වෙලාවට උදේ දානෙත් පූජා කරනවා, දවල් දානෙත් පූජා කරනවා. දවසටම හරියට ආහාර වේලක් උසට ගන්නෙ නැහැ. ඒ තරමින් ශ්‍රද්ධාවෙන් සලකනවා. ඈලාට මතක තියෙනවා එදා බුදුරජාණන් වහන්සේ සමස්ත කාන්තා වර්ගයාට ලබා දුන් නිදහස. උදේ හවා ඈලා විශේෂයෙන් අතිරේක වශයෙන් පිරිමින්ට සාපේක්ෂව බුදු පුදයට එන්නේ නිසා වෙන කාරණයක් හින්දා නෙමෙයි. කතංච විසාඛේ මාතුගාමෝ පඤ්ඤා සම්පන්නෝ හෝති. තුන්වන කාරණය දන් දීම. එයින් සම්පූර්ණ වුණාට පස්සේ මරණින් මතු අසීමිත පින් ඵල ලැබෙනවා. හතරවන කාරණය ප්‍රඥා සම්පන්න වීම. එයත් ඊටාම වැදගත් කාරණයක් බුදුරජාණන් වහන්සේ වදාළ. ඉද විසාඛේ මාතුගාමෝ පඤ්ඤවා හෝති. කාන්තාව ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද? කාන්තාව චතුරාර්ය සත්‍ය නුවණින් විමසනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මෙම දුක්ඛ සත්‍යයට අයිති. වෙන විදිහකින් කිව්වොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පංච උපාදානස්කන්ධය අයිතිවන්නේ දුකටයි. ඒ පංච උපාදානස්කන්ධයට අයිති වූම ලෝභය නැත්නම් ලෝභ මූල සිත්වල පහළවන ලෝභය, තණ්හාව, ආසාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් සියයකට ආසන්න ප්‍රභේද ගණනකට පැතිරිලා යන තණ්හාව දුක්ඛ සමුදයයි කියලා ඇය නුවණින් විමසනවා. තණ්හාව නැති වුණොත් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේ තණ්හාවන් නැති වූ තැන නැවත අභිනව ප්‍රතිසන්දියක් කරා යන්නේ නැහැ. එනිසා මේ ජීවිතයේදීම යම් කිසි කෙනෙක් තණ්හාව නැති කළොත් දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්නට පුළුවනි කියලා ශ්‍රද්ධාවෙන් නුවණින් විමසනවා. ඒ විමසීම සඳහා ධර්ම ශ්‍රවණය වුමනා කරනවා. ධර්ම ග්‍රන්ථ කියවන්නට ඕන. නොදන්නා කරුණු කාරණා ස්වාමින් වහන්සේලාගෙන් අසා දැනගන්නට ඕන. ඒ විදිහට කටයුතු කරන කාන්තාව ප්‍රඥා සම්පන්න කාන්තාවක්, ප්‍රඥාවන්ත කාන්තාවක්. මේ වගේ කාලයක බොහෝම සතුටේ බොහෝ උපාසිකාවරු ධර්මයේ හොඳින් ඉගෙන ගන්නවා, ධර්මයේ දරා ගන්නවා, ධර්මයේ මෙනෙහි කරනවා, ප්‍රශ්න ගැටළු විමසනවා. ඊටාම සතුටට කාරණයක් ප්‍රඥාවන්ත වීම. මේ කාරණා හතර මොනවද? ශ්‍රද්ධා සම්පන්න වීම, සිල්වත් වීම, ඒ වගේම දන් දෙන ගතිය, ප්‍රඥාව පුරුදු කිරීම, චතුරාර්ය සත්‍ය විමසනවා. ඇය දකිනවා මෙහෙම කටයුතු කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ වුණාම දවසින් දවස මුහුර්තයෙන් මුහුර්තය සමීපවන්නේ කොහෙටද? සමීපවන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට, අමාශාන්ත නිවනට. මෙලොවදි වේවා පරලොවදි වේවා ඇය සිව්සස් දහම් පසක් කොට නියත ලෙස දිනක සසර කතරින් අත මිදෙනවා. බලන්න කොච්චර ලස්සනයිද මේ වැඩපිළිවෙල. මෙලොවට හොඳයි, පරලොවට හොඳයි, තමුන්ට හොඳයි, තම ස්වාමියාට දරුවන්ට හොඳයි, ඇසුරු කරන අයට හොඳයි, ශාසනයටත් හොඳයි, ජාතියට හොඳයි, රටට හොඳයි, ලෝකයට හොඳයි. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයට ආශිර්වාදයක්. නිවැරදි වෙන්න පුළුවන් හැමෝටම. වැරදි අඩුපාඩු අඩු කරගන්න පුළුවන්. හිතවල තියෙන ඔය පහත් හැඟීම් අයින් කරගන්නට ඕන. මාන්නේ විශේෂයෙන් කාන්තාවක් පතුලට හෙළන ධර්මයක්. මාන්නක්කාර හැඟීම් තියෙන කාන්තාවරු මරණින් මත්තේ බැල්ලියන් වෙලා උපදිනවා. ඒ වගේම වැඳිරියන් වෙලා උපදිනවා. ඒ වගේම රිලවියන් වෙලා උපදිනවා. එහෙම වෙන්නට නරකයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා පිරිමින්ට උනත් එහෙමයි. මාන්නේ තිබුණොත් සුනඛයන් වෙන්න බැරි නෑ. මාන්නේ තිබුණොතින් වඳුරන් වෙන්නට බැරි නෑ. ඒ නිසා මේ කාරණා ගැහැණු පිරිමි කාටත් යම් විදියකින් හිතවල වැඩුණොත් අකුසලයක් නම් වැඩෙන්නේ දුකටමයි හේතු වෙන්නේ. මේක සනාතන සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ විසාකාවට මේ කරුණු සිරි මුව මඩලින් සුදෝසුදු බුදු රැස් ධාරාවෙන් හාත්පස පුරවලා දේශනා කරද්දී මහනෙල් මල් සුවඳ සිරි මුව මඩලින් හමාගෙන එද්දී ඇයට මොන තරම් සතුටක් ඇතිවන්නට ඇතිද? විසාකාවත් පින් ඇති කාන්තාවක්නේ. තථාගතයන් වහන්සේ රිවි කුල තිලකයේනේ.
බලන්න පින් ඇති අය එකතු වුණාට පස්සේ විහාරාරාම පූර්වාරාම ඉදි වෙනවා. දෙව්රම් විහාරෙ ඉදි වෙනවා. ඒ වගේම වේළුවනාරාම ඉදි වෙනවා. පින් ඇති අයගේ පින් සිත්වල අසිරියනේ අද පවා අපි මේ භුක්ති විඳින්නේ. එදා බුදුසසුනෙන් අමා පවන අද අපේ හදසන්තාන සිසිල් කරනවා. ඔබ සතුටු වෙන්න. බුදුරජාණන් වහන්සේගේ බණ පදයක් නේ අද ඇහුවේ. පිරිමින්ට වේවා කාන්තාවන්ට වේවා හැමෝටම පොදු මේ උතුම් ධර්මපරියාය යම් කිසි කෙනෙක් අනුගමනය කළොත් එයාගේ ජීවිතය වාසනාවන්ත ජීවිතයක්. එයාගේ ජීවිතය ආදර්ශ සම්පන්න ජීවිතයක්. එයාගේ ජීවිතයට දෙවියෝ වඳිනවා, දෙවියෝ අවනත වෙනවා, දෙවියෝ පවා නමස්කාර කරනවා. මේ කරුණු සියල්ල වදාරලා මිහිරි බ්‍රහ්මස්වරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසාකාවට ඇසෙනසේ වදාරනවා. සුසංවිහිත කම්මන්තා සංගහිත පරිජ්ජනා භත්තු මනාපං චරති සම්භතං අනුරක්ඛති. විසාකාවෙනි, ස්ත්‍රියක් මනාව සංවිධානය කරන ලද කර්මාන්ත ඇත්තීව මනාව තම පිරිසට සලකමින් ස්වාමියාට ප්‍රියමනාප ලෙස හැසිරෙනවද? රැස් කරන දේ ආරක්ෂා කරනවද? සද්ධා සීලේන සම්පන්නා වදඤ්ඤෝ වීත මච්ඡරා නිච්ඡං මග්ගං විසෝධේති සොත්ථානං සම්පරායිකං. ශ්‍රද්ධාවෙන් සීලයෙන් සමන්නාගත වෙමින් යාචකයන්ට දුගී මගී අයට දන් පැන් පූජා කරමින් මසුරු බව නැති කරගෙන මේ ජීවිතය තුල නුවණින් වාසය කරනවා. ඉච්ඡේතේ අත්ථ ධම්මාච යස්සා විඤ්ජන්ති නාරියා තම්පි සීලවතින් ආහු ධම්මත්ථං සච්ච වාදිනං. මෙන්න මේ කරුණු 8 මුලින් ප්‍රකාශ වූ කරුණු 8 මෙලොවට පරලොවට හේතු වන යහපතට හේතු වන කරුණු 4 බැගින් වදාළ මේ කරුණු යම් කාන්තාවකගේ විද්‍යමාන වේද ඇයට තමයි සීලවතී කියන්නේ. ඇයට තමයි සත්‍යවාදිනී කියන්නේ. ඇයට තමයි ධම්මට්ඨා කියලා කියන්නේ. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විශාකාව ඉදිරියේ समस्त කාන්තා වර්ගයාටම මිහිරි ඔවදන් ලබා දීලා මිහිරි අනුශාසනාව සිද්ධ කරලා සාතාදිසී සීලවති උපාසිකා උපපඤ්ඤන්ති දේව ලෝකං මනාපං කියලා වදාලා. ඒ සිල්වත් උපාසිකාව මරණින් මතු දෙව්ලොව උපදින්නීය. ඔබ සතුටු වෙන්න. ඔබට දෙව්ලොව යන මාවත දැන් විවර වෙලා. දෙව්ලොව යන මාවත විවර වෙලා පමණක් නෙමෙයි, දෙව්ලොවට බඹලොවට සියල්ලටම වඩා වටින අමා නිවනින් සැනසෙන මාවත නේද මේ විදිහට විවර වෙලා තියෙන්නේ. අද මේ අසෝ බණපදය ඔබ සියලු දෙනාට මෙලොවට පරලොවට ශාන්ත නිවනටම උපකාර වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දාණය ලෝකවාසී සියලු දෙනාටම ඇසෙනසේ සිත්නෙත් අසපුවෙන් ලබා දෙන්නේ. ඒ සඳහා බැතිබර දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සමන්ති ගුණරත්න මැතිණිය. එතුමියගේ උපන්දිනයේ නිමිති කරගෙන ධර්ම දානයක් ලබා දෙන්නට කල්පනා කළා. බලන්න මොනතරම් වටිනා සත්පුරුෂ සංකල්පනාවක්ද. ලෝකේ බොහෝ දෙනා පිට රටවල් වලට ගියාම ඒ සංස්කෘතීන්ට අනුව හැඩ ගැහෙනවා. උපන්දින සාද පවත්වන්නේ මෙලොවට පරලොවට වෙනසීම ඇතිවන විදියට. නමුත් එතුමිය ධර්ම දානයක් ලබා දෙනවා. ඇගේ ප්‍රාර්ථනාව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින්කම හේතු වේවා. අර කියපු ගති ලක්ෂණ ඇගේ ජීවිතේ පිහිටලා තියෙනවානේ. එනිසානේ මේ විදිහට ධර්ම දානයක් ලබා දෙන්නේ. ඇය බලාපොරොත්තු වෙනවා පින් අනුමෝදන් කරන්නට කාලිංග ගුණරත්න මහතාගේ පරලොව සැපත්
එඩ්වින් ගුණරත්න පියතුමාට, ඔලිවියා ගුණරත්න මෑණියන්ට, දයාවතී වඩුවාවල මෑණියන්ට, ජයලත් වඩුවාවල සොහොයුරාට, රෝහිත රණවීර සොහොයුරාට, ඒ වගේම සුමනා මෙනවියට මේ මිය පරලෝකීය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙන තමයි මේ පින්කම සිද්ධ කළේ. සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඇය අමතක කළේ නෑ මේ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්නේ. ඊ타ත්ම සාරාණීයයි, අනුස්මරණීයයි. කොච්චර වටිනවද මේ අසාගෙන ඉන්න හැමෝම උදේ හවා පින් අනුමෝදන් කරද්දී අප වෙනුවෙන් දිවිපිදූ රණවිරුව සිහි කරන්න. අද ඊයේ අය පමණක් නෙමෙයි, දුටුගැමුණු රජතුමාටත් එහා පැත්තේ ඉඳන් මේ රට රකින්න, බුදුසසුන රකින්න දිවි පරදුවට තබා ලේ කඳුළු වැගිරු රණවිරුව ජාතියේ මුර දේවතාවරු වගේනේ. හමුදාව, පොලිසිය බලන්න මේ ව්‍යසන කාලේ මොනතරම් මෙහෙවරක් ඉෂ්ට කරනවද? හමුදාවේ දරුවෝ, පොලිසියේ දරුවෝ කොච්චර වෙහෙසෙනවද? ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ වසංගත රෝගය අපේ රටෙන් දුරලන්නට වෙහෙසෙන සියලු දෙනාටම අපි මේ වෙලාවේ පින්පෙත් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. අපි කෘතවේදී වෙන්නට ඕන. අපට නිදහස යද ඉන්න ලැබිලා තියෙන්නේ ඒ අතන්ට පින් සිද්ධ වෙන්නටනේ. එනිසා අපි රැස් කළ සියලු පින් වුන්ට අපි අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන සෝමපාල වඩුවාවල පියතුමාට සහ දරුවන්, ඒ වගේම මිනිබිරියට ආශිර්වාද කරන්නත්, ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේට ආශිර්වාද කරන්නත්, ඒ වගේම net fm කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කරන්නත් මේ ධර්ම දානමේ පින්කම හේතු කර ගන්නවා. දැන් අපි නම් සඳහන් කළ නොකළ සියලු දෙනාටම ගාථා සජ්ජායනා කරලා මේ ධර්ම දේශනාවෙන් ශ්‍රවණයෙන් සිත පහදවා ගත්ත බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මොහොතක් නමුත් ඇසුණා. මේ උතුම් ධර්ම ශ්‍රවණය දේශනාව අප සියලු දෙනාටම සැනසීමට හේතු වේවා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානි සංසේන්ද මෙපින් අනුමෝදම් වන දෙවියන්ගේ ආරක්ෂාවෙන්ද ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේගේ අනුහසින් ජයසිරි මහා බෝහාමුදුරුවන්ගේ පිහිටෙන් දලඳා හාමුදුරුවන්ගේ පිළිසරණින් දස දිසාවේ වැඩ ඉන්න තථාගතයන් වහන්සේගේ ශාරීරික පාරිභෝගික උද්දේශක ධාතුන් වහන්සේලාගේ අනුහසින් මේ මුළු රටටත් මුළු ජාතියටත් මුළු මහත් ලෝකයටත් සෙතක් වේවා, ශාන්තියක් වේවා. මේ වදුරු වසංගතේ වහවහාම ප්‍රහාණය වේවා. අපේ සියලු දෙනාටම, විදේශගත වෙන සියලු දෙනාටම, ලෝ සතුන්ටම සෙතක් වේවා, ශාන්තියක් වේවා කියලා මම මුළු හදවතින්ම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.